And now, live at 8. අයිබෝවන් එක්වන් ඇත දැනගන්න ලංකාවේ අංක එකේ සමබර ප්‍රවෘත්ති විකාශය ලයිවට් සමගින්. ඔබ හමුවන මම චන්දන ජයසිංහ. මම චවිකා ගුණසේකර මුලින්ම සිරස්තල. ත්‍රිකුණාමලේ තෙල් ටැංකි ගැන ඉන්දියාවෙන් ලැබුණු සුබ පණිවිඩය. 2003 සිට අපිට අහිමි වුණු අපේ මහා සම්පතක් වෙන ත්‍රිකුණාමලයේ තෙල් ටැංකි සංකීර්ණය නොබෝ දිනකින්ම අප සතු වෙන බව අපි ඊටම ආඩම්බරයෙන් ප්‍රකාශ කරනවා. බටහිර ජැටිය රැක ගැනීමට සැරසෙන වරාය වෘත්තීය සමිතිය. ආණ්ඩුව ලහිලයියේ අවශ්‍ය කටයුතු කරමින් ඉන්නවා බටහිර පර්යන්තයේ ඉන්දියානු සහ ජපාන් සමාගමක් වෙත පැවරීම සඳහා. ඊට එරෙහිව අපේ පැත්තෙන් අපි ගන්න ඕන සියලුම ක්‍රියාමාර්ග ගැනීමට සූදානම්. පරිසරයට හානි කරන්නන්ට ආරක්ෂක ලේකම්ගෙන් රතු එලියක්. එක එක්කෙනා රජයට සම්බන්ධ වෙලා ඒක කවර් එකට අරගෙන වැරදි වැඩ කරන්න යනවා. කිසිම ඒ වගේ වැරදි වැඩක් කරන්න ඉඩ දෙන්න එපා. පාස්කු ප්‍රහාරය ගැන කාදිනල් හිමි යළිත් කනසල්ලෙන්. මේ පාස්කු ප්‍රහාරය සම්බන්ධව දැන් පැවැත්වීගෙන යන වැඩපිළිවෙල අපිට සෑහීමකට පත්වෙන්න පුළුවන්ද කියලා මම දන්නේ නැහැ. මේකේ හුඟා ප්‍රශ්නාර්ථ තියෙනවා. ලෝක සෞඛ්‍ය සංවිධානය මෙරටද ලබා දෙන එන්නත් ඔගය මෙම මස අගදී ලංකාවට. මැටි ඇමතිගේ බතික් වැඩ. ත්‍රිකුණාමලය තෙල් ටැංකි යළි මෙරටට ලබා දීමට ඉන්දිය මහකොමසාරිස් සමග කළ සාකච්ඡාවේදී එකඟතාව පළ කළ බව බලශක්ති අමාත්‍ය උදේ ගම්මන්පිල මහතා පවසනවා. අමාත්‍යවරයා මේ අදහස් පළ කළේ අද අග්‍රාමාත්‍යවරයාගේ ප්‍රධානත්වයෙන් කොළොන්නාවේ පැවති උත්සවයකට එක්වෙමින්. මේ අතර අග්‍රාමාත්‍යවරයා අද මෙරට පළමු ඝන අපද්‍රව්‍ය විදුලි බලාගාරයේ විවෘත කිරීමේ උත්සවයටත් සහභාගී වුණා. කෙරවලපිටියේ ඉදිකළ ශ්‍රී ලංකාවේ පළමු ඝන අපද්‍රව්‍ය විදුලි බලාගාරය අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා විසින් අද පෙරවරුවේ විවෘත කළා. ජාතික විදුලි බල පද්ධතියට මෙගාවොට් 10ක විදුලියක් ජනනය කරන කෙරවලපිටිය ඝන අපද්‍රව්‍ය විදුලි බලාගාරයෙන් දිනකට නාගරික ඝන අපද්‍රව්‍ය ටොන් 600ත් 800ත් අතර ප්‍රමාණයක් දහනය කරනවා. පළවෙනි වතාවට ශ්‍රී ලංකීය බලශක්තියට ඝන අපද්‍රව්‍ය දහනයෙන් බලශක්තිය ලබා දීමේ අවස්ථාව උදා වීම. අපි එකතු වෙලා අද දවසේ මේ සිද්ධ කරන්නේ ජාතික බල පද්ධතිය පණ ගැන්වීම විතරක් නෙමෙයි. ප්‍රතිවිරුද්ධ මතදරන මධ්‍යම ආණ්ඩුව සහ පළාත් පාලන ආයතන සියලු ප්‍රතිවිරෝධතාවයන් මේ ජාතික අභියෝගයේ ඉදිරිපිට පැත්තක තියලා තියෙනවා අපි. මේක වෙනම ලකුණක්. ගරු අගමැතිතුමා කිව්වේ අද උදේ මට මේක තමයි රටේ වෙන්න ඕනේ කියලා. ජාතික උවදුරකදී අපි ගෝත්‍රිකව බෙදෙන්නේ නැතුව ප්‍රාථමිකව බෙදෙන්නේ නැතුව මෙහෙම එකට තීන්දුව ගන්න එකට එකතු වෙන දේශපාලන සංස්කෘතියක් රට තුල නිර්මාණය වෙන්නට ඕනි කියලා. මේ අතර කොළොන්නාව ඉන්ධන නල පද්ධති ප්‍රතිසංස්කරණය කිරීම වෙනුවෙන් ඉවත් කරනු අනවසර පදිංචිකරුවන් සඳහා නිවාස ලබා දීමේ උත්සවයක් අද අග්‍රාමාත්‍යවරයාගේ ප්‍රධානත්වයෙන් කොළොන්නාවේදී පැවැත්වුණා. ඛනිජ තෙල් සංස්ථා පරිශ්‍රයේ ප්‍රතිසංස්කරණය කළ නව බෝධි ප්‍රාකාරයේද අග්‍රාමාත්‍යවරයා විසින් විවෘත කළා. මෙම ව්‍යාපෘතිය හරහා 112 දෙනෙකුට නිවාස හිමි වන අතර එය සංකේතවත් කරමින් නිවාසලාභීන් 5 දෙනෙකුට අග්‍රාමාත්‍යවරයා විසින් එම නිවාසවල යතුරු බහර දෙනු ලැබුවා. මෙහිදී බලශක්ති අමාත්‍ය උදේ ගම්මන්පිල මහතා පසුගිය ඉරිදා ඉන්දිය මහ කොමසාරිස්වරයා සමග කළ සාකච්ඡාවකදී ගත් තීරණද සභාවට මෙලෙස දැනුම් දුන්නා. අගමැතිතුමනි මම විශේෂ දෙයක් කියන්න ඕනේ. පසුගිය සතියේ ත්‍රිකුණාමලයේ තියෙන තෙල් ටැංකි ශ්‍රී ලංකාවට ලබා ගැනීම පිළිබඳ සාකච්ඡා පසුගිය ඉරිදා අවසන් කරන්න පුළුවන් වුණා. තාම මම මේක කොහෙවත් නිවේදනය කරේ නැහැ. ඉන්දියානු මහ කොමසාරිස්තුමත් එක්ක තිබුණු අර්බුද සියල්ලම කතා කරලා විසඳගන්න පුළුවන් වුණා. විශේෂයෙන් සිහිපත් කරන්න ඕනේ ඉන්දියානු මහ කොමසාරිස්තුමා ඊටාම නම්‍යශීලී වෙමින් 2017 අත්සන් කළ ගිවිසුමේ තියෙන විධිවිධාන අමතක කරමින් මම ඉහළ කළමනාකාරීත්වයත් එක්ක සාකච්ඡා කරලා වෘත්තීය සමිතියත් එක්ක සාකච්ඡා කරලා අපි විසින් ඉදිරිපත් කරපු
කොන්දේසි සියල්ලම වලට එකඟතාවය පළ කරන්නට ඉන්දියානු මහා කොමසාරිස්තුමන් නම්‍යශීලී වුණයි කියන එක මේ අවස්ථාවේ කෘතඥපූර්වක සීකරන්න ඕනි. දෙවන ලෝක යුද්ධයෙන් පස්සේ මේ දක්වා නිසි ලෙස ප්‍රයෝජනයට ගත්තේ නැති 2003 සිට අපිට අහිමි වුණු අපේ මහා සම්පතක් වෙන ත්‍රිකුණාමලයේ තෙල් ටැංකි සංකීර්ණය නොබෝ දිනකින්ම අප සතු වෙන බව අපි ඊටාම ආඩම්බරයෙන් ප්‍රකාශ කරනවා. කොළඹ වරායේ බටහිර පර්යන්තය සංවර්ධන කටයුතු සඳහා ඉන්දිය සහ ජපාන ආයෝජකයින් සම්බන්ධ කර ගැනීමට අදාළ දැනුම් දීම අද සිදු කිරීමට නියමිත බව වරාය අමාත්‍යාංශයේ ලේකම් UDC ජයලාල් මහතා පවසනවා. එම රටවල තානාපති කාර්යාලවලට අදාළ දැනුම් දීම සිදු කරන බවයි ඔහු වැඩිදුරටත් පැවසුවේ. කොළඹ වරායේ බටහිර පර්යන්තය සංවර්ධන සැලසුමට අනුව එහි 85% කොටස් ඉන්දියාව සහ ජපානය නම් කරන සමාගම් වෙත අවුරුදු 35ක කාලයකට හිමිවන අතර ශ්‍රී ලංකා වරාය අධිකාරියට හිමිවන්නේ 15% කොටස් පමණයි. කොළඹ වරායේ විශාලතම පර්යන්තය ලෙස සැලකෙන යෝජිත බටහිර පර්යන්තය ඉන්දියාවට ලබා දීම කැබිනට් අනුමැතියකින් සිදුවිය යුතු අතර බටහිර පර්යන්තය ඉන්දියාවට ලබා දීමට යෝජනා කර ඇතැයි විදේශ අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා පසුගිය 14 වෙනිදා ඉන්දිය මාධ්‍ය හමුවේ ප්‍රකාශ කළා. මේ අතර කොළඹ දකුණ වරාය ව්‍යාපෘතිය නැගෙනහිර බහළු පර්යන්තය සහ බටහිර බහළු පර්යන්තය සංවර්ධනය කිරීම සහ මෙහෙයුම් කිරීම මෙන් වූ අමාත්‍ය මණ්ඩල පත්‍රිකාවට අදාළව සමස්ත ලංකා වරාය පොදු සේවක සමිතිය ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාට ලිපියක් යොමු කර තිබෙනවා. එමගින් ඔවුන් ඉල්ලා සිටින්නේ බටහිර පර්යන්තයද ජාතික ආර්ථිකයට අතිශය වැදගත් මර්මස්ථානයක් බැවින් එම පර්යන්තය විදේශ සමාගම් වෙත විකුණා දැමීමට බදු දීමට හෝ ආයෝජනය කිරීමට ගෙන ඇති තීරණය අහෝසි කරන ලෙසයි. මේ අතර අද පැවති මාධ්‍ය හමුවකදී වරාය වෘත්ති සමිති නියෝජිතින් මේ පිළිබඳව සිය අදහස් පළ කළා. ඒ නිසා ඉතා පැහැදිලි ආණ්ඩුව ලහිලයියේ අවශ්‍ය කටයුතු කරමින් ඉන්නවා. බටහිර පර්යන්තයේ ඉන්දියානු සහ ජපාන් සමාගමක් වෙත පැවරීම සඳහා ඒ අදානි සමාගම විය හැකි බොහෝ විට. ඊට එරෙහිව අපේ පැත්තෙන් අපි ගන්න ඕන සියලුම ක්‍රියාමාර්ග ගැනීමට සූදානම්. අපිට බරපතල සැකයක් තියෙනවා. මොවුන් ඉදිරියේදී බටහිර පර්යන්තයට එන සමාගමට ඉඩකඩ හරිමින් වරායේ නැගෙනහිර පර්යන්තයේ ගොඩනැගීම ප්‍රමාද කිරීමට කටයුතු කරනවාද කියන සැලැස්ම. හැබැයි නැවත වටේක ඉන්දියාව බටහිර පර්යන්තයට ඇවිල්ලා තිබෙන්නේ ඉන්දියාව තුල කරගන්න බැරි ඒ බහළු මෙහෙයුම් ක්‍රියාවලිය බටහිර පර්යන්තය හරහා ක්‍රියාත්මක කරන්න. ඒ 66% බහළු වෙළඳපොළ බටහිර පර්යන්තයට ගියාට පස්සේ නැගෙනහිර පර්යන්තයේ කඩා වැටෙන එක අපිට වළක්වන්න බෑ. දැන් මෙතනට එන්න සූදානම් කරලා තියෙන අදානිනේ. මේ අදානි සමාගමටත් නැව් සමාගම් නැහැ. ලංකාවටත් නැව් සමාගම් නැහැ. ලෝකෙට ප්‍රධාන නැව් සමාගම් 10යි තියෙන්නේ. ලංකාවටත් නැත්තම් අදානිට නැත්තම් අදානි බටහිර පර්යන්තයට ආවම පස්සේ නැව් සමාගම් එන්නේ කොහොමද? අදානිට පුළුවන් නම් බටහිර පර්යන්තයට නැව් සමාගම් ගේන්න. ඇයි ලංකාවට රජයක් විදියට බැරි නැව් සමාගම් ටික ලංකාවට ගේන්න පුළුවන්. ඒකට ධෛර්යයක් ඉන්න ඕන. ඔබතුමාලා අගමැතිත් එක්ක තිබුණු සාකච්ඡාවේදී නැගෙනහිර දෙන්න එපා බටහිර දුන්නට කමක් නැහැ කියලා එකඟතාවයකට ඇවිල්ලා දැන් කෑ ගැහුවා කියලා තේරුමක් වෙයිද? වෘත්ති සමිති වලට කිසිදු අයිතියක් නැහැ නැගෙනහිර පර්යන්තයට දේශප්‍රේමී වෙලා බටහිර පර්යන්තයට දේශද්‍රෝහී වෙන්න. අපි ඒ ගිවිසුමට ඒ එකඟතාවයට අපි වෘත්ති සමිතියක් විදිහට අත්සන් කරේ නැහැ. අපි බලාපොරොත්තු වෙනවා ඒ එකඟතාවයට පත්වෙච්ච වෘත්ති සමිති සමග සාකච්ඡා කරමින් බටහිර පර්යන්ත සටනත් වරාය අධිකාරිය තුලින් සියලු දෙනා සහභාගී කරගන්න. පවතින COVID-19 ව්‍යාප්තිය හමුවේ මහජන ආරක්ෂාවට පනවා ඇති සෞඛ්‍ය සීමා හැර සංචාරකයන් සඳහා සියලු පහසුකම් සැලසීමට රජය තීරණය කර තිබෙනවා. සංචාරක ව්‍යාපාරය මෙරට ජාතික ආර්ථිකයේ ප්‍රධාන ඉලක්කයක් බැවින් අභියෝග ජය ගනිමින් ක්ෂේත්‍රයේ නව ගමනකට සූදානම් වන්නේයි ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා පවසනවා. ජනාධිපතිවරයා මේ අදහස් පළ කළේ අද ජනාධිපති කාර්යාලයේ පැවති සාකච්ඡාවකදී. සංචාරක කර්මාන්තය ප්‍රවර්ධනය පිළිබඳ සාකච්ඡාවක් ජනාධිපතිතුමාගේ ප්‍රධානත්වයෙන් අද ජනාධිපති කාර්යාලයේදී පැවැත්වුණා. ඒ සඳහා ක්ෂේත්‍රයට අදාළ රේකී ආයතන ප්‍රධානීන් සහ ප්‍රමුඛ පෙළේ ව්‍යවසායකයන් එක්ව සිටියා. කොවිඩ් මර්ධන එන්නත ලබා දීමේදී හෝටල් සේවකින් සංචාරක මඟ පෙන්වන්නන් හා රියදුරන් වැනි කාර්ය මණ්ඩල සඳහා ප්‍රමුඛතාව දැක්වීම කෙරෙහිද මෙහිදී සාකච්ඡා කෙරුණා. සංචාරකයන් ආසාදිතයන් නොවන අවස්ථාවල පහසුකම් සපයන්නන් නිරෝධායනයට ලක් කිරීමේ අවශ්‍යතාවක් නොමැති බවද මෙහිදී යෝජනා කෙරුණා. අනුමත කරගත් සංචාරක සැලැස්ම අනුව සංචාරකයන් මෙහෙවීම පිළිබඳව දැඩි අවධානය යොමු කරන ලෙස ජනාධිපතිතුමා නිලධාරීන්ට මෙහිදී උපදෙස් ලබා දුන්නා. සංචාරකයන්ගේ පහසුකම් පිළිබඳව හා සංචාරය නිමවා පිටව යන අවස්ථාවේ ඔවුන්ගේ ප්‍රතිචාර පිළිබඳව අවධානය යොමු කරන ලෙසද මෙහිදී උපදෙස් ලබා දෙනු ලැබුවා. පාස්කු ඉරිදා ප්‍රහාරය සම්බන්ධයෙන් වර්තමානයේ සිදු කරන වැඩපිළිවෙල ගැන සෑහීමකට පත්විය නොහැකි බව අගරදුගුරු අතියුතුම් මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන් පවසනවා. අලුබදාදා චතාරික කාලය නිල වශයෙන් ආරම්භ කරමින් කොච්චිකඩේ දේවස්ථානයේ පැවති ප්‍රධාන උත්සවයට එක්වෙමින් අගරදුගුරු හිමිපාණන් මේ බව ප්‍රකාශ කළා.
අලුබදාදා චතාරිකා කාලයේ නිල වශයෙන් ආරම්භ කිරීම අතිඋතුම් මැල්කම් කාදින රංජිත් හිමිපාණන්ගේ ප්‍රධානත්වයෙන් කොච්චිකඩි දේවස්ථානයේදී පැවැත්වුණා. අපි මේ චතාරික කාලය ආදරයෙන් කැපවීමෙන් යුතුව ජීවත් වෙන තරමට පාස්කු ඉරිදා අත්දැකීම ගැඹුරු පරිවර්තනයක නව ආරම්භයක සංකේතයක් බවට අනිවාර්යයෙන්ම පත් වෙනවා. පාස්කු ඉරිදා සිදුවෙච්ච සිද්ධියේදී අපි ක්‍රිස්තු භක්තිකයන් හැටියට පෙන්වා හිටියේ මුළු ලෝකයටම අපි එකට එක කරන්නේ නැහැ. අපි පලිගන්නේ නැහැ. විශේෂයෙන්ම මේ පාස්කු ප්‍රහාරය සම්බන්ධව දැන් පැවැත්වීගෙන යන වැඩපිළිවෙල අපිට සෑහීමකට පත් වෙන්න පුළුවන්ද කියලා මම දන්නේ නැහැ. මේකේ හුඟා ප්‍රශ්නාර්ථ තියෙනවා. නමුත් අපි කියනවා අපි දෙවියන් වහන්සේගේ උසාවියට මේ කාරණාව බාර දෙමු කියලා. මේ පාස්කු ප්‍රහාරයේ සුලමුල සොයලා බලලා ඒකට අවශ්‍ය නීති රීති සපයන්නට අපි කටයුතු කරන්නට ඕනේ. ඒක අපේ ජාතික වගකීමක්. අපි මේ ඝාතනය සංවිධානය කළ එකක් බව අපි දන්නවා. එය විවිධ කණ්ඩායම් මේවා මේ රටේ කණ්ඩායම් වෙන්න පුළුවන්, පිට රටවල් වල කණ්ඩායම් වෙන්න පුළුවන්. අපේ රටේ ඇතුලේ ප්‍රශ්න වලට ඇඟිලි ගහන්න සමහර රටවල් බලාගෙන ඉන්නවා. වැරද්ද කරපු අයට දඬුවම් කළ යුතුයි. විශේෂයෙන්ම ජාත්‍යන්තර බලවේග වලට මේ රටට ඇඟිලි ගහන්න ඉඩ දෙන්න එපා. කරුණා කරලා අපේ ප්‍රශ්න අපිම විසඳාගමු කියන ස්ථාවරත්වයට ඉදිරියට යමු. ඒ සඳහා මේ චතාරික කාලයේ විශේෂයෙන් ගත කරමු. මේ අතර පාස්කු ඉරිදා ප්‍රහාරය සම්බන්ධයෙන් මහජන ආරක්ෂාව පිළිබඳ අමාත්‍ය සරත් වීරසේකර මහතාද අද පැවති මාධ්‍ය හමුවකදී අදහස් පළ කළා. දැන් සාරා කියන කෙනා ලංකාවේ ඉඳලා එයා මියගිය ආදි කියලා දන්නෙත් නැහැ. එයාගේ ඒ DNA පරීක්ෂා වලට දැන්ටමත් අපි කරගෙන යනවා. එයාගේ පවුලේ අය සමග පිටරට ගිහිල්ලා තියෙනවා නම් ඉතින් ඒ වගේම රතු නිවේදන අපි නිකුත් කරලා තියෙනවා. ඔත්තු සේවයත් සමග බුද්ධි නිලධාරීන් සමග ඉතින් ඒ සම්බන්ධයෙන් කටයුතු කරයි. නැවත වරක් ආවයි කියලාත් කියනවා. ඒක නිසා ඒ සම්බන්ධයෙන් දැන් පරීක්ෂණ පවත්වාගෙන යනවා. මේ අතර ත්‍රස්තවාදයේ වැළැක්වීමේ පනත හා සිවිල් හා දේශපාලන අයිතිවාසිකම් පිළිබඳ සම්මුති පනත යටතේ චෝදනා මත හිජාස් හිස්බුල්ලා මහේස්ත්‍රාත් අධිකරණයකට ඉදිරිපත් කරන ලෙස නීතිපතිවරයා විසින් පොලිස්පතිවරයාට උපදෙස් ලබා දී තිබෙනවා. ගරු නීතිපතිතුමා විසින් හිජාස් ඕමාර් හිස්බුල්ලා යන අය අත්අඩංගුවට ගැනීමට අදාළව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව සිදු කළ විමර්ශන සම්බන්ධයෙන් වූ විමර්ශන උද්ෘත අධ්‍යයනය කරන ලදී. හිජාස් හිස්බුල්ලා එම වරදවල් සිදු කිරීම සම්බන්ධයෙන් සැකකරුවෙකු වශයෙන් නම් කර අපරාධ නඩු විධාන සංග්‍රහයේ ප්‍රතිපාදන ප්‍රකාරව ඔහුට එම චෝදනා පහදා දී ප්‍රකාශයක් සටහන් කර මහේස්ත්‍රාත් අධිකරණයේ කරුණු වාර්තා කරමින් ඔහුව අධිකරණය හමුවට ඉදිරිපත් කිරීමට පියවර ගන්නා ලෙසට අද දින ගරු නීතිපතිතුමා විසින් පොලිස්පතිවරයාට උපදෙස් ලබා දෙන ලදී. COVID-19 ආසාදිතයන් 369 දෙනෙකු අද වාර්තා වීමත් සමග මෙරටින් වාර්තා වූ සමස්ත ආසාදිතයන් සංඛ්‍යාව 77553ක් දක්වා ඉහළ ගියා. COVID-19 ආසාදිත මරණ 6ක් ඊයේ වාර්තා වූ අතර ඒ අනුව ආසාදිත මරණ සංඛ්‍යාවද 409 දක්වා ඉහළ ගියා. මේ අතර COVID මර්ධන එන්නත ලබා දීම අද බස්නාහිර පළාතේ දිස්ත්‍රික්ක 3හිම ක්‍රියාත්මක වුණා. COVID-19 පැතිරීම වැළැක්වීම සඳහා ලබා දෙන ඇස්ට්‍රාසෙනකා එන්නත ලබා දීම අද බස්නාහිර පළාතේ දිස්ත්‍රික්ක 3ම ආවරණය වන පරිදි ක්‍රියාත්මක කරනවා. සෞඛ්‍ය අමාත්‍යාංශය පැවසුවේ කොළඹ කළුතර සහ ගම්පහ යන දිස්ත්‍රික්ක 3හිම පුද්ගලයන් 57000කට ආසන්න පිරිසකට එන්නත් ලබා දීමට සැලසුම් කර තිබූ බවයි. ඒ අනුව කොළඹ දිස්ත්‍රික්කයේ කොළුන්නාව ගොතටුව මොරටුව ඇතුළු ප්‍රදේශ කිහිපයකදී එන්නත් ලබා දීම සිදු කෙරුණා. COVID-19 පැතිරීම වැළැක්වීම සඳහා ලබා දෙන ඇස්ට්‍රාසෙනකා එන්නත පෑලියගොඩ සහ මැනින් වෙළඳපොලේ වෙළඳුන්ට ලබා දීමද අද සිදු කෙරුණා. ඒ කොළඹ මහනගර සභාවේ සෞඛ්‍ය අංශයේ මැදිහත් වීමෙන් කොළඹ දිස්ත්‍රික්කයේ ගම්පහ මීගම බියගම රාගම ඇතුළු ප්‍රදේශ කිහිපයකද එන්නත් ලබා දීම අද සිදු කෙරුණා. කළුතර බණ්ඩාරගම හොරණ බේරුවල ඇතුළු ප්‍රදේශ කිහිපයක එන්නත් කිරීම අද ක්‍රියාත්මක කර තිබුණේ මෙලෙසින්.
අද මේ වෙනකොට අපිට ලැබිලා තියෙන වාර්තා අනුව එම වැඩපිළිවෙල බෙහෙවින්ම සාර්ථක වෙලා තියෙනවා. අපි බලාපොරොත්තු වෙනවා ඉදිරි දින කිහිපයක කාලය ඇතුළත බස්නාහිර පළාතෙන් පිට තියෙන දිස්ත්‍රික්කවලටත් සාමාන්‍ය ජනතාව සඳහා එන්නත් කරන වැඩපිළිවෙල දුන්වා දීම සඳහා ඒ වගේම අද දිනේ අපිට තහවුරු කිරීමක් ලැබුණා ලෝක සෞඛ්‍ය සංවිධානයේ COVAX වැඩපිළිවෙල යටතේ එන්නත් මාත්‍රා 2,64,000ක් පෙබරවාරි අන්තිම සතියේ අපිට ප්‍රධානයක් හැටියට ලැබෙනවා කියන තහවුරු කිරීම අද දිනේදී සිදු වුණා. ඒ වගේම ඉන්දියාවේ සීරම් ආයතනය මගින් නිපදවන ඔක්ස්ෆර්ඩ් ඇස්ට්‍රාසෙනිකා එන්නත මාත්‍රා ලක්ෂ 5ක් මිලදී ගැනීම සඳහා අවශ්‍ය ගෙවීම් කටයුතු සිදු කරන්න අද දිනේදී අප තීරණය කළා. ලෝක සෞඛ්‍ය සංවිධානය මගින් COVAX පහසුකම යටතේ ලබා දෙන එන්නත් ඔගේ මේ මාස අවසානයේ මෙරට ලබා දීමට සූදානම් බව ලෝක සෞඛ්‍ය සංවිධානයේ මෙරට නිවාසික නියෝජිත වෛද්‍ය ගානියා ෆ්‍රැන්සි මහත්මිය පවසනවා. ඇය මේ බව සඳහන් කළේ අද ශ්‍රී ලංකා වෛද්‍ය සභාවේ පැවති වැඩසටහනකට එක්වෙමින්. මේ අතර පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් සඳහා කොවිඩ් මර්ධන එන්නත ලබා දීමේ වැඩපිළිවෙල අදත් කොළඹ යුද හමුදා රෝහලේදී සිදු කෙරුණා. කතානායක මහින්ද යාපා අබේවර්ධන මහතාද අද එන්නත ලබාගත් බවයි පාර්ලිමේන්තු වේත්‍රධාරී නරේන්ද්‍ර ප්‍රනාන්දු මහතා පැවසුවේ. මීට අමතරව ගුණතිලක රාජපක්ෂ, ජයන්ත සමරවීර, SB දිසානායක, ජයන්ත වීරසිංහ, චන්දිම වීරක්කොඩි, DV චානක, රංජිත් බණ්ඩාර, කෙහෙලේ රඹුකැල්ල, හර්ෂද සිල්වා, වීරසුමන දිසානායක, සුරේෂ් රාඝවන්, අජිත් රාජපක්ෂ, ප්‍රේමනාත් සී දොළවත්ත, කාවින්ද ජයවර්ධන ඇතුළු මැති ඇමතිවරුන් පිරිසක් එන්නත ලබාගෙන තිබෙනවා. කෙසේ වෙතත් අදත් මන්ත්‍රීවරුන් තිදෙනෙකු එන්නත ලබා ගැනීම ප්‍රතික්ෂේප කළා. ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී රෝහණ දිසානායක මහතා පැවසුවේ බහුතර ජනතාවක් එන්නත ලබා ගන්නා අතුරු Taman එන්නත ලබා ගැනීමෙන් වැළකී සිටින බවයි. සමගි ජනබලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී රෝහිණි කවිරත්න මහත්මියද එන්නත ලබා ගැනීම ප්‍රතික්ෂේප කර තිබෙනවා. ඇය සඳහන් කළේ මෙරට ගුරුවරුන් සහ අධ්‍යාපන ක්ෂේත්‍රයේ කටයුතු කරන සියලු දෙනාට එන්නත ලබා දී අවසන් වනතුරු Tamanද එන්නත ලබා නොගන්නා බවයි. මම කෙසේත් එන්නත ලබා ගන්න අපේ රටේ එන්නත ලබා දිය යුතු සියලුම දෙනාට එන්නත ලබා දුන්නාට පසුව තමයි අශෝක් කබේසිංහ පාර්ලිමේන්තු මන්ත්‍රීවරයා එන්නත ලබා ගන්න කියලා මම තීන්දුව කළා. අපි ඉල්ලලා ගහගන්න එකක් නෙමෙයි මේක. මහජන ඡන්දයෙන්පත් වෙලා ජනතාවත් එක්ක ඉන්න කට්ටිය අනිවාර්යයෙන්ම වාහකයන් වෙන්න පුළුවන්. නමුත් අපි එන්නත අපිට දුන්නට පස්සේ අපිට බය නැතුව ඒකට කරන්න පුළුවන්. අපිට අපි ගැන අපේ හිතවත් ජනතාවට සාතිකයක් දෙන්න පුළුවන්. මම ওই මාධ්‍යවේදීන් හින්දා තමයි එන්නත ගත්තේ. ඔයාලා නිසා. ඔයාලට තියෙන බයට අයි ඔයාලා ඉල ලං වෙලා ගහනවනේ ඔයා. අපෝ මට කොරෝනා හැදුනොත් තිබ්බ බය නිසාමයි කරගත්තේ. දේශපාලඥයෝ මේ එන්නත ලබා ගැනීම අපි වරදක් හැටියට දකින්නේ නැහැ. නමුත් මම හිතන්නේ ජනතාව එන්නත් කිරීමේ වැඩපිළිවෙල කාර්යක්ෂම කළ යුතුයි. ඉතාමත් සීමිත එන්නත් ප්‍රමාණයක් රට තුල තියෙන්නේ. මේ වන විට වාර්තා වී ඇති සමස්ත ආසාදිත මරණ 409න් 252ක්ම පිරිමි පුද්ගලයින් වන අතර මියගිය සෙසු 157 දෙනා කාන්තාවන්. මේ වන විට ප්‍රතිකාර මධ්‍යස්ථාන 80ක් දක්වා වැඩි වෙලා තියෙනවා. මේ දක්වා තිබුණේ 79යි. ඒ වගේම මෙහි ඇඳන් සංඛ්‍යාව ඇඳන් 11766ක් ලෙස වාර්තා වෙනවා. එයින් ඇඳන් 6747ක් රෝගීන් සඳහා භාවිතයට ගැනෙනවා. දැඩි සත්කාර ඒකකවල 28 දෙනෙක් මේ වෙනකොට ප්‍රතිකාර ලබනවා. බ්‍රිතාන්‍යයේ පැතිර යන නව වෛරස් ප්‍රභේදය මෙරටින් හඳුනා ගැනීමත් සමග ජනතා ඒකරාශී වීම වැළැක්වීම සඳහා යම් සීමාවන් වැඩි කිරීමට සෞඛ්‍ය අමාත්‍යාංශය අවධානය යොමු තිබෙනවා. ගොඩක් වෙලාවට මෙම රෝගී පොකුරු වශයෙන් වාර්තා වෙන්න පටන් ගන්නවා. මගුල් ගෙවල් සහ උත්සව සහ විශේෂයෙන් මරණ ගෙවල් ආශ්‍රිත. ඉස්සර ඇත්තටම අපිට තිබ්බේ අපි 50කට විතරයි මේ අවසරය ලබා දුන්නේ. අපි ඒක 150ක් කළා. ඇත්තටම දුන්නේ ඇත්තටම අපිට ලැබිච්ච විශාල ඉල්ලීම් ගණනාවක් නිසා. නමුත් මේක දැන් ඇත්තටම අපිට ආපහු සැරයක් අනිත් පැත්තට හරවන්න කාල සීමාව දැන් ඇවිල්ලා කියලා මම නම් හිතනවා. සෞඛ්‍ය පුරුදු අනිවාර්යයෙන් පිළිපැදිය යුතුයි. මේක පිළිපදින්න නැත්නම් අපිට සිද්ධ වෙනවා නීති රීති දැඩි කරන්නේ. අපි එතනට යන්න අපි ඇත්තටම බලාපොරොත්තුවක් නැහැ. අපි මහජනතාව අපහසුතාවයට පත් කරන්න බලාපොරොත්තුවක් නැහැ. අපි කරුණාවෙන් ඉල්ලා සිටිනවා මේ නීති රීති ඉදාමත්ම දැඩි ලෙස අනුගමනය කරන්න. කෙසේ වෙතත් කලාකරුවන් ඉල්ලා සිටින්නේ දැනට ක්‍රියාත්මක සීමාවන් සඳහා ඉඩ ලබා දෙන ලෙසයි. නර්තන ශිල්පීන් සංගීත කණ්ඩායම් හෝටල් ශේෂ්ත්‍රීන් අය මේ හැමෝම වෙනුවෙන් කතා කරන්න විවාහ මංගල උත්සවවල සංඛ්‍යාව 50කට පහළ දමන බව පුවතක් ආරංචි වෙච්ච ගමන් මම බොහොම ගෞරවයෙන් ආදරයෙන් සිහිපත් කරනවා එවැනි දැඩි තීන්දුව තීරණවලට එන්නේ නැතුව ඊට වඩා හොඳ පහසු සහ විධිමත් ක්‍රමවේදයකට තීන්දුවක් ගන්නයි කියලා මේ සියලු දෙනා වෙනුවෙන් පියෝජනා කරනවා 150 සීමාවෙම තියාගෙන මේ කටයුතු කරගෙන යන්න ඉඩ දෙන්න නීතිය දැඩි කරන්න අපි ඉල්ලා සිටිනවා. ඒකෙන් යැපෙන රහසයක් ඉන්නින්දයි මේ හැමෝම වෙනුවෙන් කතා කරන්නේ.
මේ අතර නව වෛරස් ප්‍රභේදයක් පැතුර යාමත් සමග බ්‍රිතාන්‍යයේ සිට ශ්‍රී ලංකාවට පැමිණීම සඳහා පනවා තිබූ සංචාරක තහනම අද සිට ඉවත් කරන බව සිවිල් ගුවන් සේවා අධිකාරියේ සභාපති උපුල් ධර්මදාස මහතා පැවසුවා. ඔහු සඳහන් කළේ මේ වන විට අදාළ නව වෛරස් ප්‍රභේදය රටවල් 80ක පමණ පැතිර ඇති බවට වාර්තා වන බැවින් බ්‍රිතාන්‍යයට පමණක් සංචාරක තහනමක් පැනවීම සාධාරණ නොවන බැවින් එම තීරණය ගත් බවයි. දැන් තවත් දේශීය පොතක්. වන එලිපෙහෙලි කිරීම සඳහා රජයෙන් බලපත්‍ර ලබා දීමේ ක්‍රමවේදයේ කිසියම් අඩුපාඩුවක් සිදුව ඇති බව ආරක්ෂක ලේකම් විශ්‍රාමික ජෙනරල් කමල් ගුණරත්න මහතා පවසනවා. එතුමා මේ අදහස් පළ කළේ කොළඹ දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ පැවති උත්සවයක් අමතමින්. දිස්ත්‍රික් ලේකම්වරුන්ගේ දෙදින සමුළුව අද කොළඹ දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේදී ආරම්භ වුණේ ආරක්ෂක ලේකම් විශ්‍රාමික ජෙනරාල් කමල් ගුණරත්න මහතාගේ ප්‍රධානත්වයෙන්. මේ කාලේ ස්වභාවික සම්පත් විනාශය උපරිමයෙන් සිද්ධ වෙනවා. විශේෂයෙන්ම වන විනාශය සහ පරිසර විනාශය සිද්ධ වෙනවා. මෙතනදී රජයේ සමහර නිලධාරීනුත් මේ අක්‍රමිකතාවන් වලට සම්බන්ධ වෙන අවස්ථාවල් අපි දැකලා තියෙනවා. දැන් හමුදාවෙන් හරි පොලිසියෙන් හරි STF එකෙන් හරි ගිහිල්ලා යම්කිසි ස්ථානයක් කැලේ එලි කරනවා. ඒ කියන්නේ අමුවේ කැලේ කපලා නාස්ති කරනවා දැක්කහම ඒක අල්ලගත්තාම ඒ අයට බලපත්‍ර තියෙනවා. ඉතින් කොහොම එහෙම බලපත්‍ර දෙනවද කියන එක හිතා ගන්න අමාරුයි. ඉතින් ඒක බොහොම වැරදි ක්‍රමවේදයක්. යන්නේ අපි ඒක ජනාධිපතිතුමාටත් රජයටත් අපි පෙන්නලා දීලා තියෙනවා. මේක යම්කිසි වැරද්දක් තියෙනවා කොතන හරි කියලා. මොකද එහෙම නැත්තම් මේ මහා ඝන කැලෑ මේ එහෙම එලි කරන්න පුළුවන් කමක් නැහැ. ඊට අමතරව අර ස්වාමින් වහන්සේ කෙනෙක් මේ අපිත් එක්කත් බොහොම එකතු වෙලා වැඩ කරන ස්වාමින් වහන්සේ කෙනෙක් ගිහිල්ලා කැලෑ එලි කරනවා. ඒක මම ආණ්ඩුකාරතුමියට කිව්වා ඒක වහාම ඒක කන්ට්‍රෝල් එක අරගන්න එක නවත්තන්න කියලා නියෝජ්‍ය පොලිස්පතිතුමාට කිව්වා එක ගහක් කපන්න දෙන්න එපා කියලා. ඉතින් මේ එක එක්කෙනා රජයට සම්බන්ධ වෙලා ඒක කවර් එකට අරගෙන වැරදි වැඩ කරන්න යනවා. කිසිම ඒ වගේ වැරදි වැඩක් කරන්න ඉඩ දෙන්න එපා. අමාත්‍යාංශයේ වෙනස්කමක් සිද්ධ වෙලා තියෙනවා. ඒ කියන්නේ රාජ්‍ය ආරක්ෂක ස්වදේශ කටයුතු සහ ආපදා කළමනාකරණ රාජ්‍ය අමාත්‍යාංශයේ කොටස් දෙකකට වෙන් වෙලා තියෙනවා. ඒ කියන්නේ තවත් රාජ්‍ය අමාත්‍යාංශයක් ඇති වෙලා තියෙනවා. ඒ තමයි ස්වදේශ කටයුතු පිළිබඳ රාජ්‍ය අමාත්‍යාංශය. ඒ කියන්නේ කනගාටුවෙන් උනත් කිය යුතුයි මගේ ඔබලා සමග මේ විදිහට පැවැත්වෙන අවසාන රැස්වීම මේක. නමුත් එහෙම ගැසට් එකක් ආවා කියලා අපි කරගෙන ආපු වැඩපිළිවෙල හදිස්සියේ මට නවත්තන්න අවශ්‍ය නැහැ. ඉතින් ඒක නිසා අපි ඒ විදිහටම වැඩ ටික කරගෙන යමු. වෙනත් ලේකම්වරයෙක් එයි ස්වදේශ කටයුතු කොට්ටාශයේ බාරව. නමුත් මෙතනදී විශේෂයෙන් මතක තියාගන්න ඕනේ තමයි ඒ අමාත්‍යාංශයේත් ලයින් මිනිස්ට්‍රි එක ඇවිල්ලා ඩිෆෙන්ස් මිනිස්ට්‍රි එක. ඒ කියන්නේ ඕවරෝල් ඉන්න ලේකම්වරයා මමමයි. ඒ වගේම කැබිනට් පේපර්ස් කැබිනට් තීරණ ඒ ඔක්කොම යන්නේත් මගේ හරහා. මගේ සහ මගේ අමාත්‍යවරයා හරහා. ඉතින් මගේ අමාත්‍යවරයා ඉන්නේ අතිගරු ජනාධිපතිතුමා. බතික් පුහුණු කිරීමේ සේවා මධ්‍යස්ථානයක් අද පොළොන්නරුව ප්‍රදේශයේදී විවෘත කෙරුණා. ඒ හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙන්. අත්කමින් ලොවක් දිනන්න යන තේමාව යටතේ මෙම බතික් පුහුණු කිරීමේ මධ්‍යස්ථානය අද විවෘත කෙරුණේ පොළොන්නරුව තමන් කඩුව ප්‍රදේශයේදී. හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙන් පැවති මෙම උත්සවයට රාජ්‍ය අමාත්‍ය දයාසිරි ජයසේකර, රොෂාන් රණසිංහ සහ ප්‍රසන්න රණවීර යන මහත්වරුන්ද එක්ව සිටියා. මේදී හිටපු ජනාධිපතිවරයා ඇතුළු රාජ්‍ය අමාත්‍යවරුන් බතික් පින්තාරු කිරීමකට දෙක්වුණා. අනතුරුව බතික් සහත්කම් නිර්මාණ ශිල්පීන්ගේ ගැටලුද සොයා බැලුවා. දැන් රට වටින් අටට. වටින් අටට. ජාතික සංවර්ධන මාධ්‍ය මධ්‍යස්ථානයක් ස්ථාපිත කිරීම අද සිදු කෙරුණා.
ජනමාධ්‍ය අමාත්‍ය කේලේ රඹුකැල්ල මහතාගේ ප්‍රධානත්වයෙන් පැවති මෙම අවස්ථාවට මාධ්‍ය ප්‍රධානීන් ඇතුළු සම්භාවනීය අමුත්තන් රැසක් එක්ව සිටියා. මේ සංවර්ධන වැඩපිළිවෙළවල් කියලා කිව්වහම කවුරු හරි ඒක ආණ්ඩුවකට ගැට ගහනවා. මං කියනවා ඒක ආණ්ඩුවකට ගැට ගසා යුතු නෑ. සංවර්ධනය කියන්නේ රටේ පුරවැසියට කරන. ඒ පුරවැසියට එන ප්‍රතිලාභය පාට පක්ෂ වලට ගහන එක නතර කර යුතුයි. ඒ වෙනුවෙන් ප්‍රතිචාර දැක්වීම අපි බලාපොරොත්තු වෙනවා මේ මධ්‍යස්ථාන හරහා. මධ්‍යම අධිවේගී මාර්ගයේ ඉදිකිරීමේදී ඉවත් කිරීමට නියමිතව තිබූ වඳ වී යාමේ තර්ජනයකට ලක්ව ඇති දුර්ලභ පඬුකරද ශාකයේ හිවත් ක්‍රිඩියා සෙලනිකා යන උද්භිත විද්‍යාත්මක නාමයෙන් හැඳින්වෙන ශාකය ඉවත් කිරීමකින් තොරව අදාළ අධිවේගී මාර්ගයේ ඉදිකිරීමට තීරණය වී තිබෙනවා. ස්වර්ණවාහිනිය හා ඩෙටෝල් ආයතනයේ එක්ව ස්වර්ණශ්‍රී සත්කාරයේ තවත් අධීර දෙකක් ක්‍රියාත්මක කෙරුණා. ඒ හලාවත කාමිල් බාලිකා විද්‍යාලය සහ මාදම්පේ පොලිස් ස්ථානය කේන්ද්‍ර කරගෙනයි. ඒ සමගින් අදට අප සමුගන්නවා. ලයිවටේට SMS සේවාව තිරේ දිස්වන ආකාරයට ඔබට සක්‍රිය කරගත හැකි අතර උණුසුම් පුවත් දැන ගැනීම සඳහා www.liveate.lk වෙබ් අඩවියට පිවිසෙන්න. සුබ රාත්‍රියක්.